10 ශ්‍රේණිය 14 වන පාඩම දෙවන කොටස සුළු පොලිය. ප්‍රතිශත පාඩමේ දෙවෙනි කොටස වශයෙන් අපි පොලිය සම්බන්ධව සාකච්ඡා කරන්න යනවා. එතකොට මෙතනදී මොකක්ද පොලිය කියන්නේ කියන කාරණාව අපි හඳුනා ගන්න ඕනේ. ඔය දරුවෝ දන්නවා පොලිය කියන වචනේ ඔබගේ ශබ්දකෝෂයේ තිබෙනවා. අපි හඳුනාගමු මොකක්ද මේ පොලිය කියන්නේ කියලා. එහෙමනම් මේ බලන්න. අපි දන්නවා අපේ අවශ්‍යතා සඳහා අපි විවිධ ආයතන මගින්, මූල්‍ය ආයතන මගින්, නැත්නම් බැංකු වලින්, නැත්නම් හිතවත් අයගෙන් ණය මුදලක් ලබා ගන්නවා. මේ ණය මුදල කිසියම් කාලයකට පසු අපි ආපහු පියවීමේදී අපි ලබාගත් මුදලට වඩා වැඩිපුර මුදලක් අපි ඒ සඳහා ගෙවනවා. නැවත ලබා දෙනවා. එimhe වැඩිපුර ලබා දෙන මුදලට තමයි අපි කියන්නේ පොලිය කියලා. දැන් පෙළ පොතේ සඳහන් වෙන ආකාරයට පුද්ගලයෙකුන් හෝ යම් ආයතනකින් ලබාගත් ණය මුදලක් සඳහා කිසියම් කාලයකට පසු ගෙවීමට සිදුවන වැඩිපුර මුදල පොලිය ලෙස හැඳින්වෙනවා. සරලව තේරුම් ගන්න අපි හිතමු අපි රුපියල් 5000ක් කෙනෙක්ගෙන් ඉල්ල ගන්නවා. හැබැයි මේක මේ පහවදා දෙන්නම් කියලා ඉල්ල ගත්තොත් එක්තන එම ගනුදෙනුව පිය වුණොත් එතනදී නම් පොලි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි ඒවට කියන්නේ මේ සරලව ගමේ භාෂාවෙන් අපි කියනවා අතමාරුවක් සිද්ධ කර ගන්නවා කියලා. එහෙම නෙමෙයි. අපි 5000ක් ලබා ගත්තා කියමුකෝ මාසෙකින් දෙන්න. ඇයි පොරොන්දු වෙනවා 5000ක් ගත්තා. අපි මාසෙකින් පස්සේ ඔබට රුපියල් 5500ක් දෙනවා. එහෙමනම් 5000 වෙනින් වැඩිපුර දෙන මුදලනේ 500. ඒ 500ට තමයි අපි කියන්නේ පොලිය කියලා. ඒතර මේ පොලිය කියන එක ණයක් ලබා ගත්තා වගේම අපි මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කිරීමක් කළොත් එතනදිත් අපිට වැඩිපුර මුදලක් යම් කාලයකට පසු ලැබෙනවා. ඊම ලැබෙන මුදලත් අපිට සලකන්න පුළුවන් පොලිය කියලා. මේ බලන්න. මුළු මුදල. මොකක්ද මේ මුළු මුදල කියලා කියන්නේ? මුළු කියද්දි සම්පූර්ණ කියන අදහසනේ නේද? මුළු මුදල කියන්නේ දරුවනේ මුල් මුදලට පොලිය එකතු කරපුවාම ලැබෙන මුදල. ඒකට අලුත් වචනයක් එනවා මුල් මුදල කියලා. මුළු මුදල තියෙනවා, මුල් මුදල තියෙනවා. මුල් මුදල කියන්නේ මොකක්ද තේරුම් ගමු. දැන් අපි හිතමුකෝ අපි ණයක් ගත්තා කියලා. ඒ ණය මුදල තමයි මුල් මුදල වශයෙන් අපි සලකන්නේ. ඒ ණය පියවීමේදී වැඩිපුර ගෙවිය යුතු මුදල තමයි අපි පොලිය වශයෙන් සලකන්නේ. එහෙනම් මේ ණය මුදල සහ පොලියේ එකතුව තමයි මුළු මුදල බවට පත් වෙන්නේ. ණය මුදල වෙන්නේ මුල් මුදල, වැඩිපුර ගෙවන මුදල පොලිය, මේ දෙකේ එකතුව තමයි මුළු මුදල බවට පත් වෙන්නේ. අපි උදාහරණයක් විදිහට හිතමුකෝ ණය මුදල 10000ක් විතර 10000ක් උඩ ණයට ගත්තා. යම් කාලයක් අවසානයේදී අපි පොලිය වශයෙන් ගෙවනවා කියන එක රුපියල් 200ක්. එහෙමනම් මෙතන මුළු මුදල වෙන්නේ ණය පියවීම සඳහා ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ 10200ක්. ඒ වගේම මුළු මුදල හඳුන්වන්න පුළුවන් මේ විදිහට. මුළු මුදල එකතු කිරීම පොලිය, මේක තැන්පතුවක් නම් මුළු මුදල බවට පත් වෙන්නේ තැන්පත් මුදල. අපි තැන්පත් කරන මුදල. දැන් ණය මුදල නෙමෙයි තැන්පත් කරන මුදල තමයි මුළු මුදල වශයෙන් අපි සලකන්නේ. ඒකට පොලිය එකතු වෙනවා. ඒතකොට අපිට මුළු මුදල ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු තැන්පත් කරනවා 15000ක්. ඒකට එකතු වෙනවා කාලයක් අවසානයේ පොලිය රුපියල් 800ක්. පොලිය දැන් අපි හඳුනගෙන තිබෙනවා. පොලිය ආකාර දෙකයි. එකක් අපි කියන්නේ සුළු පොලිය, අනිත් එක වැල් පොලිය. අපි මේ 10 ශ්‍රේණියේදී අධ්‍යයනය කරන්නේ සුළු පොලිය පමණයි. වැල් පොලිය කියන කොටස අපි 11 ශ්‍රේණියේ ප්‍රතිශත පාඩමේදී අධ්‍යයනය කරනවා. ඒතකොට සුළු පොලියට වගේම වැල් පොලියටත් ගණන් ලැබෙනවා. 11 වසර විභාගයේදී ඔලෙල් විභාගයේදී මේ පොලි දෙවර්ගයේ ආශ්‍රිත ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. 10 ශ්‍රේණියේ කොමින් සුළු පොලිය අධ්‍යයනය කරන් අපි මුලින්ම හඳුනගමු මොකද්ද මේ සුළු පොලිය කියන්නේ කියලා. යම් කාලයක් සඳහා පොලිය ගණනය කිරීමේදී ඊට පාදක වූ මුල් මුදල පමණක් සලකනු ලබයි නම් එසේ ගණනය කරන පොලිය සුළු පොලිය ලෙස හැඳින්වේ. මෙන්න මේ වචනේ බලන්න. එහෙමනම් අපි උදාහරණ කිහිපයක් සාකච්ඡා කරමු සුළු පොලිය යටතේ. මෙන්න පළමු උදාහරණය 15%ක වාර්ෂික සුළු පොලිය අනුපාතකයක් යටතේ
රුපියල් 20000ක මුදලක් ණයටගත් පුද්ගලයෙකුට එම ණයෙන් නිදහස් වීම සඳහා වසර 2ක් ගත විය. ඔහු ගෙවූ මුළු පොලිය සහ මුළු මුදල සොයන්න. අපිට පොලිය හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සුළු පොලිය හොයාගන්න පුළුවන් පොලි අනුපාතිකයේ මුල් මුදල සහ කාලය කියන රාශි තුන ගුණ කිරීමෙන්. හොඳට තේරුම් ගන්න පොලි අනුපාතිකය මුල් මුදල සහ කාලය ගුණ කිරීමෙන්. මෙන්න මේ සමීකරණය භාවිතා කරද්දී පරිස්සම් යුතු කාරණාව තමයි පොලි අනුපාතික අපි වාර්ෂිකව ලබා ගන්නේ නම් වාර්ෂිකව මෙතන සටහන් කරනවා වාර්ෂික පොලි අනුපාතිකයේ වශයෙන් මෙම කාලයක් වර්ෂ වලින් සටහන් විය යුතුයි. පොලි අනුපාතිකයේ මාසික වශයෙන් සැලකනවා නම් මෙතන කාලයක් මාස වලින් යෙදිය යුතුයි. කියන්නේ මෙම පොලි අනුපාතිකයේ යෙදවෙන ආකාරය මත කාලයේ යෙදෙන ආකාරයක් තීරණය වෙනවා. දැන් මෙතන බලන්න වාර්ෂික පොලි අනුපාතිකයේ 15යි කාලය අවුරුදු 2. එතන මෙතන වාර්ෂික පොලි අනුපාතිකය විතර කාලය අවුරුදු 2. එතන මෙතනට ආදේශ කරන්න පුළුවන් 2ක්. මෙතනට ආදේශ කරන්න පුළුවන් 15. මුල් මුදල ඔබ දන්නවා මුල් මුදල කියන්නේ ණය මුදල හෝ තැන්පත් කළ මුදල. එතන මෙතන 20000 තමයි මෙතනට අපි ආදේශ කරන්නේ. ඒ අනුව සුළු පොලිය කොහොමද අපි ලබා ගන්නේ? පොලි අනුපාතිකයේ 100න් 15 20000න් සහ 2කින් ගුණ කරනවා. පොලි අනුපාතිකයේ වාර්ෂික පොලි අනුපාතිකයේ මුල් මුදල ගුණ කිරීම කාලය. දැන් අපිට සුළු කරගත්ත එක මේ ආකාරයට 0.2කට 0.2ක් ඉවත් කරගමු. 15යි 200යි 2යි ගුණ කරන්න තිබෙන්නේ. මෙතන උත්තරේ සුළු කරගන්න පුළුවන් මම හිතන්නේ 10 වසර දරුවෝ මේ වගේ සංඛ්‍යාව ගුණ කරගැනීමේ අපහසුතාවයක් නැහැ. ඒ ලැබෙන උත්තරේ තමයි රුපියල් 6000. රුපියල් 6000ක් කියන්නේ පොලිය. රුපියල් 6000ක් කියන්නේ පොලිය කියලා අපිට සටහන් කරගන්න පුළුවන්. දැන් අපෙන් අහනවා වසර දෙකකට සුළු පොලිය සොයාගෙන ඉවරයි. අපෙන් අහනවා මුළු මුදල කීයද කියලා. එහෙනම් මුළු මුදල ලබා ගන්නේ කොහොමද? මුල් මුදලට පොලිය එකතු කරගන්න ඕනේ. මුල් මුදල රුපියල් 20000යි, පොලිය 6000යි. දෙකම එකතු වුණාම රුපියල් දෙවන උදාහරණය එක්තරා මාසික සුළු පොලියකට රුපියල් 12000ක් ණයටගත් තිසර මාස 4කට පසු පොලිය ලෙස රුපියල් 2400ක් ගෙවන ලදී. ණය සඳහා අය කර ඇති මාසික සුළු පොලි අනුපාතකය සොයන්න. දරුවට පැහැදිලි මෙතනදී අපෙන් අහන්නේ පොලි අනුපාතකය කීයද කියලා. එහෙනම් අපි සමීකරණය තුල ගණන හදමු. සුළු පොලිය කීයද? රුපියල් 2400ක් ගෙවන ලදී මේ සුළු පොලිය ලෙස. එහෙනම් මෙතනට මම දාන්න ඕනේ 2400. පොලි අනුපාතකය දන්නේ නැහැ. ඒක අපි සලකනවා CNX කියලා. x තමයි විචල් වෙන්නේ CNX. මුල් මුදල අපි දන්නවා රුපියල් 12000ක් කියලා. කාලය මාස 4යි. එතකොට දැන් මෙතන කාලය මාස වලින් නිසා මේ පොලි අනුපාතකය ලැබෙන්නේ මාසික පොලි අනුපාතකයක් වශයෙන්. කාලය වර්ෂ වලින් යෙදීමක් කළා නම් මේ පොලි අනුපාතක අපිට ලැබෙන්නේ වර්ෂ වලින්. right. එහෙනම් අපි බලමු සුළු පොලිය 2400යි පොලි අනුපාතකයේ CNX ගුණ කිරීම මුල් මුදල 12000 ගුණ කිරීම කාලය 4. දැන් අපි 0.2 කැපෙනවා. ඒ අනුව සුළු වීමෙන් එන්නේ දැන් මෙතනදී කොහොමද මේ x උක්ත කරගන්නේ? උදේ තේරුම් ගන්න 2400 වම් පැත්තේ තිබෙන්නේ. ඒතර මෙතන මේ ඉතිරි වෙලා තියෙන 120 එක යන්නේ පල්ලෙහාට. මේ පල්ලෙහාට යන්නේ. ඒ වගේ මේ 4 යන්නේ මේ පැත්තේ පල්ලෙහාට. ඒතර එහෙම ගියාම මෙතන x උක්ත කරගන්න අපිට හරි පහසුයි. දැන් සුළු වෙන්නේ මේ ආකාරයට. තුන්වන උදාහරණය 8%ක වාර්ෂික සුළුපොලි අනුපාතකයක් යටතේ 50000ක් ණයට දුන් පුද්ගලයෙකුට පොලිය ලෙස රුපියල් 20000ක් ලැබෙනුයේ කොපමණ කාලයකට පසුවද? පොලි අනුපාතකයේ තිබෙනවා මුල් මුදල තිබෙනවා ඒ වගේම පොලිය තිබෙනවා අපෙන් අහන්නේ කාලය. ඉතින් අපි සමීකරණයට යමු. සුළු පොලිය වෙනුවට අපි ආදේශ කරගන්නේ කීයද එතකොට? 20000 පොලි අනුපාතකයට තමයි මේ CN8. මෙතන මුල් මුදල 50000යි කාලය x. දැන් මෙතන පොලි අනුපාතකයේ වාර්ෂික නිසා වාර්ෂික පොලි අනුපාතකයක් නිසා කාලයක් වර්ෂ වලින් තමයි අපිට ලැබෙන්නේ. දැන් මෙතනදී අපි සුළු කරන්නේ මේ පිළිවෙලට මේ බිංදුව දෙකට මේ බිංදුව දෙක ඉවත් කරනවා. ඒතකොට දැන් මේ 8යි 500යි ඉතුරු වෙලා තින්නේ දෙන්නම උඩින් තියෙන්නේ. ඒ දෙන්නම යන්නේ මෙන්න මේ 20000ට පහලින් වෙන විදිහට 8 සහ 500 ගෙනියනවා. ඒතකොට x උක්ත වෙනවා. එහෙනම් 20000 බෙදීම 500 වරක් 8. මේ 500 උඩ තිබිච්ච කෙනා පල්ලයට ආව මේ 8 පල්ලයට ආව. ඒතකොට මේ දෙන්නම යටින් එන්නේ x උක්ත වෙනවා. දැන් මෙතනදී සුළු කරගමු බිංදුව දෙකට බිංදුව එක කැපෙනවා. දැන් තියෙන්නේ 200 බෙදීම 5. ඒකත් මෙහෙම පුළුවන්. 5යි 200යි බෙදෙනවා දරුවෝ දන්නවා. 5 අපි ඉවත් කරමු. 200 5න් බෙදෙන්නේ කොහොමද? 200 20ට 5ව 4යි. 5ක් 4 20යි. ඉතුරු නෑ. එහෙනම් බිංදුවට බිංදුව දාමු. 40 ඉතුරු වෙනවා.
දැන් 40 තමයි දැන් අපිට 8ෙන් බෙදන්න තියෙන්නේ. 48ෙන් බෙදුනාම හතරවෙනි උදාහරණය බලමු. වාර්ෂිකව සිර 9ක සුළු පොලියක් ගෙවීමේ පොරොන්දුව පිට රුපියල් 40000ක් ණයටගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස 47200ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද? දැන් අපි දන්න අපේ සමීකරණ අපි මතක තබාගෙන තිබෙන්නේ පොලිය සමානයි පොලිය අනුපාතිකයේ ගුණ කිරීම මුල් මුදල ගුණ කිරීම කාලය කියලා. දැන් මේ 47200 කියන්නේ පොලිය නෙමෙයි මුළු මුදල. එහෙමනම් අපි කොහොමද පොලිය හොයාගන්නේ? ඒකට මේ ගණනේ කියවෙනවානේ 40000ක් ණයට ගත්තා කිසියම් කාලයක් අවසානයේදී 47200ක් ගෙවනවා. ඔබ දන්නවා පොලිය යන්නේ පොලිය කියන එකේ අර්ථය වැඩිපුර ගෙවන මුදල. එහෙනම් අපිට ඉස්සලාම් පොලිය හොයා ගන්න පුළුවන්. 47200න් මේ 40000 අපි අඩු කරනවා. ඒ අනුව පොලිය වෙනවා රුපියල් 7200ක්. දැන් අපිට පුළුවන් සමීකරණයෙන් ගන්න හදාගෙන යන්න. සුළු පොලිය වෙනකොට අපි දානවා 7200 පොලිය අනුපාතිකයේ 9යි මුල් මුදල 40000යි කාලය x. නම් මෙතනත් මේ විදිහට සුළු කරගමු. බිංදු දෙක කැපෙනවා. එතකොට 400යි 9යි 7200 පල්ලෙහාට අපි ගන්නෙ. දැන් කපන්න පුළුවන් බිංදු දෙකට බිංදු දෙක. ඒ වගේම 9 වරක් 8 72යි එහෙනම් 9යි 72යි සුළු කිරීමෙන් එතන 8ක් එනවා. අවසාන උත්තරය වෙන්නේ 8 බෙදීම 4. දැන් පස්වෙනි ගණන 102ක මාසික සුළු පොලි අනුපාතිකයක් යටතේ ණයටගත් මුදලක් සඳහා මාස 5කට පසු ගෙවීමට සිදු වූ මුළු මුදල රුපියල් 1100ක් වූයේ නම් ණයටගත් මුදල කොපමණද? දැන් මෙතනදී අපි පොලිය දන්නේ නැහැ. මුළු මුදල දන්නවා. ඒ වගේම ණයටගත් මුදල දන්නේ නැති නිසා මුළු මුදල උදව් කරගෙන අපිට පොලිය සොයන්නත් බැහැ. එහෙනම් අපි මෙහෙම ගණන හදමු. අපි හිතමු ණයටගත් මුදල x කියලා. ඒ කියන්නේ අපෙන් අහන්නේ. ඒතර අපිට පොලිය හොයන්න පුළුවන් x ඇසුරෙන් මුළු මුදලින් ණයටගත් මුදල අඩු කරනවා. එහෙනම් ඊළඟ පොලිය වෙන්නේ මුළු මුදල 1100යිනේ. 1100න් අපි අඩු කරනවා ණයටගත් මුදල. එතන තමයි පොලිය තියෙන්නේ. දැන් සමීකරණයට යමු. සුළු පොලිය වෙනකොට මම දානවා 1100 අඩු කිරීම x පොලිය අනුපාතිකයට 100න් 2යි ගුණ කිරීම පොලිය අනුපාතිකයේ x ගුණ කිරීම කාලය 5යි. දැන් අපි මේක කොහොමද සුළු කරගන්නේ? අපිට පේනවා මේ 5යි 100යි බෙදන්න පුළුවන්. ඒතර 5යි 100යි. සරල වුණාම 100ට 5 ඒවා 20යි. ඒ වගේම 2යි 20යි සරල කරන්න පුළුවන්. 2යි 20ට 2 ඒවා 10යි. දැන් මෙතන අපිට අවශ්‍යතාවය තියෙන්නේ x සෙවීම. අපි මෙහෙම කරමු. මේ 10 ඉරට යටින් තියෙන්නේ දකුණු පැත්තේ පහළ තියෙන්නේ. එහෙනම් මේ 10 මේ පැත්තට ගෙනියනවා. එතකොට මේ වම් පැත්තේ තියෙන මේ ප්‍රකාශනය 10න් ගුණ වෙනවා. එමන අපිට ලියන්න පුළුවන් 10 වරක් මේ තියෙන 10 වරක් මේ වම් පැත්තේ විදිහ 10 තමයි දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ 10 වරක් 1100 ඍණ x 10 වරක් 1100 සහ ඍණ x ගුණ වෙනවා 10යි. සමාන වෙනවා දකුණු පැත්තේ ඉතිරි වෙලා තියෙන x පමණයි x ට සමාන වෙනවා. දැන් වරහන් ඉවත් කරගමු. මුලින්ම 10න් 1100 එතකොට 1100 10න් ගුණ වෙන්නේ 11000ක් වෙයි. 10න් x ගුණ වුණාම ඍණ 10යි x වෙනවා. එහෙනම් 11000 ඍණ 10යි x සමාන වෙනවා x ට. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ඍණ 10යි x දකුණු පැත්තට ගන්න එක. ඒ අනුව අපිට ලියන්න පුළුවන් 11000 සමානයි x ධන 10යි x. ඒ කියන්නේ 11000 සමානයි x ධන 10යි x කියන්නේ 11යි x. 14 දෙක අභ්‍යාසය. හොඳයි අපි පෙළ පොතේ ගණන් ටික බලමු. පළවෙනි ගණන 14 දෙක අභ්‍යාසයේ වර්ෂයකට 12ක සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 5000ක ණය මුදලක් සඳහා ලැබෙන පොලියයි අපෙන් අහන්නේ. එහෙනම් අපිට පුළුවන් සුළු පොලිය සමානයි පොලිය අනුපාතිකයේ ගුණ කිරීම මුදල ගුණ කිරීම කාලය වශයෙන් ලියා ගන්න. සුළු පොලිය සොයන්න ඕනේ. පොලිය අනුපාතිකයේ 12යි මුල් මුදල 5000යි 5000ක් ණයට අරන් තිබෙන්නේ කාලය වසර 3ක්. වසර 3කදී ලැබෙන සුළු පොලිය. ඉතින් මෙතන සුළු වෙන ආකාරය දරුවෝ දන්නවා බිංදු දෙක කැපෙනවා මේ විදිහට. 12යි 50යි 3යි ගුණ කරන්න තියෙන්නේ. ඒ ගුණ වීමෙන් ලැබෙන උත්තරය වෙන්නේ කීයද? මොන කළා බලන්න දරුවෝ. රුපියල් 1800යි. ඇත්තටම 10 වසර දරුවනේ මතක තබා ගන්න. පෙළ පොතේ අභ්‍යාස නිදසුන් උදව් කරගෙන හැදුවට පසුයි
දෙවෙනි ගණන බලමු. 101.5ක මාසික පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 50000ක මුදලක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයෙකු. ඒ කියන්නේ මුල් මුදල 50000යි පොලි අනුපාතිකය 101.5යි. සෑම මාසයකම ලැබෙන පොලිය මාසයේ අවසානයේ ගනී. අපෙන් අහනවා ලැබෙන පොලි මුදල කීයද කියලා. එහෙනම් අපිට පුළුවන් මේ විදිහට හොයාගන්න මාස 6කදී ලැබෙන පොලි මුදල සුළු පොලිය සමානයි 101.5 ගුණ කිරීම 50000 ගුණ කිරීම 6. දැන් බලන්න මෙතන පොලි අනුපාතිකයේ මාසික. ඉතින් මෙතන කාලයක් මාස වලින් යොදනවා. ඒතර සුළු වෙන්නේ මේ ආකාරයට 0.2කට 0.2 කැපෙනවා. දැන් අපිට ගුණ කරන්න ඉතිරිලා දෙනවා 1.5යි 500යි 6යි. මේක ගුණ කරගන්න දරුවෝ දන්නවනේ නේද? 1.5යි 500යි 6යි ගුණ කරගන්න උත්තරේ රුපියල් 4000. තුන්වෙනි ගණන මාසකට 3 බැගින් රුපියල් 2500ක් සඳහා අවුරුදු 1යි මාස 5කදී ගෙවිය යුතු සුළු පොලිය සොයන්න. 3යි. දැන් බලන්න පොලි අනුපාතිකයේ මාස වලින් දීලා තියෙනවා. ඒතර මේ කාලය සඳහන් වෙන්නේ අවුරුදු සහ මාස වලින්. ඒතර අපි කාලය යොදන්න ඕනේ මාස වලින්. අවුරුදු 1යි මාස 5යි කියන්නේ මාස වලින් ගත්තාම කොච්චරද? අවුරුද්දක් කියන්නේ මාස 12ක්. ඒ වගේම මෙතන 5යි 12යි 5යි සේරම එකතු වුණාම 17ක්. එහෙනම් මෙන්න මේ විදිහට ආදේශ වෙන්න ඕනේ. සුළු පොලිය සමානයි පොලි අනුපාතිකයේ 3යි මාසික පොලි අනුපාතිකය මුදල 2500යි කාලය මාස 17යි. 0.2 කැපෙනවා. ඉතුරු වෙන්නේ 3 25 සහ 17 ගුණිතය මේ ගුණ කරගන්න දරුවනේ. ඔබට ඇවිල්ලා ඇති පිළිතුර බලන්න රුපියල් 1275ක්ද කියලා. හතරවෙනි ගණන. රුපියල් 500ක් ණයටගත් පුද්ගලයෙකු වසරකට පසු රුපියල් 560ක් ගෙවා ණය නිදහස් වූයේ නම් ණය සඳහා අය කර ඇති වාර්ෂික පොලි අනුපාතිකය සොයන්න. සමීකරණයට යමු. ඉස්සලම් පොලි අපිට හොයාගන්න පුළුවන් 560න් 500 අඩු කරගන්න. මුළු මුදල 560ක් වෙලා තියෙනවා වසරකට පසු. ණයට අරගත්තේ 500යි. එහෙනම් පොලිය වශයෙන් වෙලා තියෙන රුපියල් 60යි. සමීකරණයට අපි යනවා පොලිය වෙනුවට රුපියල් 60ක් මේ 60 ආදේශ කරලා තියෙනවා. පොලි අනුපාතිකයේ දන්නේ නැහැ ඒක CNX වශයෙන් සලකලා තියෙනවා. ඒතර මුල් මුදල 500යි ණයට අරන් තියෙන්නේ 500යි කාලය වසර 1යි. සුළු කිරීම මේ ආකාරයට 0.2කට 0.2 කැපෙනවා. දැන් ඉතුරු වෙලා තිබෙන්නේ 5 පමණයි. ඒක ඉරට උඩින් තිබෙන අගයක්. ඒක යන්නේ වම් පැත්තේ 15ට. එන 60 බෙදීම 5 සමාන වෙනවා x ට. ඔය දරුවෝ දන්නවා 60ට 5 ඒවා 12. පස්වෙනි ගණන වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 6000ක් ණයට දුන් පුද්ගලයෙකුට වසර 4කට පසු පොලිය වශයෙන් 3600ක් ලැබුණි නම් අය කර ඇති වාර්ෂික සුළු පොලි අනුපාතිකය කොපමණද? පොලි අනුපාතිකය අපෙන් අහන්න. දැන් සමීකරණය අනුව සුළු පොලියට 3600යි පොලි අනුපාතිකයේ දන්නේ නැති නිසා අපි ඒක CNX කියලා ගන්නවා. CNX කියලා සලකනවා. එතකොට මුල් මුදල 6000යි කාලයේ වසර 4යි. දැන් සුළු කිරීම තමයි තියෙන්නේ. මේ පාඩ සුළු වෙන ආකාරය තේරුම් ගන්න. මේ 100.2යි 6000.2යි මම ඉවත් කරනවා. එතකොට දකුණු පැත්තේ 60ක් සහ 4ක් තියෙන. ඒක ඉරට උඩ තියෙන්නේ. එහෙනම් මේ 60යි 4යි වම් පැත්තට යද්දි 3600ට යටින් දිය වෙන්න ඕනේ. ඒතර 3600 බෙදීම 60 වරක් 4 සමාන වෙනවා x ට. දැන් මෙහෙම සරල කරන්න පුළුවන්. 60 බිඳුවයි 3600 බිඳුවක තව ඉවත් කරන්න පුළුවන්. තව 360 අපිට 6ෙන් බෙදන්න පුළුවන්. කොහොමද බෙදෙන්නේ? 36ට 6 ඒවා 6යි. 6යි. ඒතර තව මේ බිඳුවක් තියෙනවනේ. ඒ බිඳුවරත් බිඳුවක් ලියා ගමු. ඒතර 60 එන්නේ උඩින්. ඒතර අපේ උත්තරේ වෙන්නේ 60 බෙදීම 4. ඔය දරුවෝ දන්නවා 60 බෙදීම 4 කියන්නේ 30 බෙදීම 2ට සමානයි. 30 දෙකෙන් බෙදුනම 15යිනේ. එහෙනම් 6 වෙනි ගණන රුපියල් 600ක් ණයටගත් පුද්ගලයෙකු අවුරුදු 1යි මාස 3කට පසු පොලිය වශයෙන් රුපියල් 135ක් ගෙවුවේ නම් අය කර ඇති මාසික පොලි අනුපාතිකය සොයන්න. දරුවනේ අහන්නේ මාසික පොලි අනුපාතිකය. එහෙනම් මේ කාලය අපි මාස වලින් සටහන් කරගමු. අවුරුද්දක් කියන්නේ මාස 12යි. තව මාස 3කුත් තියෙනවා. නම් සේරම මාස කීයද? 15යි. එහෙනම් කාලය දාන්න වෙන්නේ මාස 15ක් විදියට. සමීකරණය අනුව සුළු පොලියට 135යි. පොලි අනුපාතිකයේ මාසික පොලි අනුපාතිකයේ CNX මුල් මුදල 600යි කාලය මාස 15යි 12යි 3යි 15 සුළු වෙන්නේ 0.2කට 0.2 කැපෙනවා 6යි 15යි ඊට උඩින් තිබෙන්නේ යාව වම් පැත්තට යද්දි 15ට යනවා
යනු 135 බෙදීම 6 වරක් 15 සමානයි x. මෙතනත් මෙහෙම සරල කරගන්න පුළුවන් 15 ඒවා 9ක් හරියටම 135යි. ඔබ දන්නවා 15 10ක් 150යිනේ. නෑ එකක් අඩු කරපුවාම 135 කියන්නේ 15 ඒවා 9ක්. දැන් අපිට 9 6න් බෙදන්න තියෙන්නේ. ඒකත් අපි හිතෙන් සරල කරගමු. 9ට 3 ඒවා 3යි. 9ට 3 ඒවා 3යි. 6ට 3 ඒවා 2යි. එහෙමනම් 3 බෙදීම 2 කියන්නේ කීයද? ඊළඟ ගන්න බලමු. රුපියල් 8000ක් ණයට දුන් පුද්ගලයෙකුට වසර දෙකක් අවසානයේ ලැබෙන මුළු මුදල 9680ක් නම් අය කර ඇති වාර්ෂික සුළුව පොලි අනුපාතකය සොයන්න. මොකට මතකයි මම ඊට පෙර ගණන් 5ක් කියලා දුන්නා නිදසුන් වශයෙන්. ඒ ගණන් 5 තමයි මේ පහේ විවිධ අවස්ථා තමයි මේ අභ්‍යාස මාලාව තුළ ඔබ දකින්නේ. ඒ නිසා එමෙ ගණන් 5 හොඳට පුළුවන් නම් මෙවැනි ගණන් ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. බලමු අපි ඉස්සල්ලාම හොයාගමු පොලිය. දැන් 9600ක් මුළු මුදල වශයෙන් ගෙවනවා 8000ක් ණයට අරගෙන. එහෙමනම් වැඩිපුර ගෙවලා තියෙන 1600ක තමයි පොලිය. දැන් අපිට සමීකරණයට ආදේශ කරගන්න තියෙනවා. සුළු පොලියට 1600යි. පොලිය අනුපාතකය තමයි දන්නේ නැති එක CNX. මුල් මුදල 8000යි. කාලය වසර 2යි. එහෙමනම් අපේ සමීකරණයට ආදේශ කරගත්තා මේ වගේ එනවා 1600 පොලිය වෙනුවට පොලිය අනුපාතකයේ CNX. මුල් මුදල වෙනුවට තමයි 8000 කාලයට වසර 2යි. දැන් අපිට තියෙන්නේ සුළු කරගන්න. බිංදු දෙක කැපෙනවා දරන්න මතකයි 80යි 2යි පල්ලෙහාට ගන්නවා. එතකොට මෙතන 80 ඒවා දෙකක් හරියටම 160යි. එතකොට මෙතන බිංදුවට බිංදුවක් අපි දාගත්තාම 20යි 20 වෙනි. 8 වෙනි ගණන තවත් ඉතා හොඳ ගණනක්. වාර්ෂික සුළුපොලි අනුපාතකයේ 8% බැගින් රුපියල් 6000කට ලැබෙන වාර්ෂික පොලියම එනි 8% ගානේ 6000කට ලැබෙන යම් පොලියක් එම පොලියම ලැබීමට රුපියල් 5000ක් ණයට දිය යුත්තේ කුමන වාර්ෂික පොලි අනුපාතකයක් යටතේද? මේක ගැටලු දෙකක් වශයෙන් තමයි අපිට හදන්න වෙන්නේ. මුලින්ම පළවෙනි කොටසෙන් අපි හොයලා බලමු එතනදී ලැබෙන පොලිය කීයද කියලා. මේ අපිට පොලිය හොයාගන්න පුළුවන් CN 8 ඒ වගේම මුල් මුදල 6000යි අපි කාලය වසරක් කියලා සලකමු. ඒ කියන්නේ ගුණ කරනවා. ඒ අනුව උත්තරේ ලැබෙනවා බිංදු දෙක කැපිලා 8 වරක් 60 වරක් 1 ඒ කියන්නේ 8 වරක් 60 කියලා ගත්තාම ඇති එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ රුපියල් 480. දැන් අපිට පේනවා 8% බැගින් 6000කට ලැබෙනවා රුපියල් 480ක්. දැන් අපෙන් අහන්නේ එහෙනම් එම පොලියම. ඒ කියන්නේ ඒතර අපි දන්නවා පොලිය දැන් කීයද ඇවිල්ලා තියෙන්නේ? ඒක රුපියල් 480යි. එහෙමනම් පොලිය වෙනකොට 480 දානවා. පොලිය අනුපාතකය අපි දන්නේ නැහැ 100ට x කියලා සඳහන් වෙන්නේ. ඒක මොකද අපි දන්නේ නැති නිසා. 480ක් ලැබෙන්න ඕන 5000යි ණයට දෙන්නේ. මොන පොලිය අනුපාතකයද? අපිට මතකද 8% ගානේ දුන්නාම තමයි 480ක් හම්බුනේ. ඒ 6000. එහෙනම් 5000ක් දීලා 480ක්ම ලබන්න නම් මේ පොලිය අනුපාතකයේ 8ට වඩා වැඩි වෙන්න ඕන. මොකද අඩු මුදලක් දීලත් එම පොලියම ලැබෙනවා නම් 6000ට වඩා 5000 අඩුයිනේ. එහෙනම් පොලිය අනුපාතකයේ වැඩි වෙන්න ඕනේ. සුළු කිරීම මේ ආකාරයට බිංදු දෙක කැපෙනවා. 50 පමණයි කියනින් ඉතුරු වෙන එක තියෙන එක වැදගත් නැහැ. 50න් බෙදෙනවා. ඒතර 480 බෙදීම 50. බිංදුවට බිංදුව කපන්න පුළුවන්. 48 පහෙන් බෙදුනාම බෙදෙන ආකාරය දරුවෝ දන්නවා. 48 පහේවා 9යි 5 වරක් 9 45යි 3ක් ඉතුරු වෙනවා. අපි දශම තිත තියලා 3 යකට බිංදුවක් ගත්තාම 30යි 30ට 5 වරක් 6යි. යනු 9 වෙනි ගාන බලමු. සිර 12ක වාර්ෂික සුළු පොලි අනුපාතකයක් යටතේ 1500ක් ණයටගත් පුද්ගලයෙකුට පොලිය වශයෙන් 540ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද? කාලය අහන ප්‍රශ්නයක්. සුළු පොලිය දීලා තිනවා 540යි පොලිය අනුපාතකයේ 12යි ණයට ගන්න 1500යි කාලය තමයි x වශයෙන් අරන් තියෙන්නේ. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 15යි 12යි 540ට යටින් ලියවෙන්නේ. කියන්නේ බෙදීමට යන්නේ. එතන සුළු වෙන්නේ මෙහෙමයි. 15න් 540 බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට. 15ට 15 1යි. මේ බලන්න 540 15න් බෙදන ආකාරය. මේ 54ට මුලින්ම අපි 15 බලමු. 54 කියන්නේ 15 3ක් නේද? 54ට 15 3යි. 15 වරක් 3 45යි. 54න් 45ක් ගියාම තව 9ක් ඉතුරුයි. ඉතුරු වෙච්ච 9 මේ බිංදුව අපි එක ළඟ තිබ්බොත් 90 වශයෙන් සලකනවා. 90ක් කියන්නේ දරුවනේ 15 ඒවා 6ක්. එහෙමනම් දැන් 36 තමයි අපිට 12න් බෙදන්න තියෙන්නේ. 36ට 12 මාසකට 3ක සුළුපොලි අනුපාතකයක් යටතේ රුපියල් 2000ක ණය මුදලක් සඳහා රුපියල් 420ක පොලියක් ලැබෙන්නේ කොපමණ කාලයකට පසුවද? අපි බලමු කොහොමද හදන්නේ කියලා. සුළු පොලිය 420යි
පොලි අනුපාතිකයේ 3යි මුල් මුදල 2000යි කාලය අපි x කියලා ගන්නවා. ඒතර කාලය මාස වලින් ලැබෙන්නේ මොකද මෙතන පොලි අනුපාතිකය මාසික නිසා. ඒක සුළු වෙනවා 0.2 කැපෙනවා. 3යි 20යි 420ට පල්ලහැන් ලිය වෙන්නේ. එතනදී 20 බිඳුවයි 420 බිඳුවයි කපන්න 42 දෙකෙන් බෙදන්න පුළුවන්. 42ට දෙක ඒවා 21යි. 21 තුනෙන් බෙදුනාම උත්තරේ 7යි මාස 7යි. රුපියල් 6000ක් 18ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ ණයට ගන්නා පුද්ගලයෙකු 9240ක් ගෙවා ණය නිදහස් වන්නේ කොපමණ කාලයකට පසුවද? මුලින්ම හොයා ගන්නවා පොලිය 9240න් 6000 අඩු කරනවා රුපියල් 3240ක්. එතකොට දැන් අපිට මේකට ආදේශ කිරීම ළඟට තිබෙන්නේ සුළු පොලිය වෙනකොට සොයාගත්තු 3240 පොලිය අනුපාතිකයේ 18යි වාර්ෂික මුල් මුදල 6000යි ණයට ගත්තේ 6000යි කාලය දන්නේ නැහැ x සුළු වීම පමණයි බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා එතකොට 3240ට යටින් 60 වරක් 18 ලිය වෙනවා බලන්න එතන සුළු වෙන ආකාරය බිඳුවට බිඳුව කැපෙයි 324 6ෙන් බෙදෙනවා 6ට 1යි 324 බෙදෙන්නේ මෙහිමයි එතනදී මුලින්ම 32ට 6 වරක් බලන්න 32ට 6 වරක් 32කට තියෙනවා 6 වරක් 5ක් 6 වරක් 5 30යි 32න් 30ක් ගියාම දෙකක් ඉතුරුයි. ඉතුරු වෙච්ච 2යි 4යි 24යි. 24ට 6 වරක් 4යි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 54 18න් බෙදීම. ළමයි 18 වරක් 3 57. 12 වෙනි ගැටලුව 10%ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ 2500ක ණය මුදල ලබාගත් පුද්ගලයෙකුට මුළු මුදල ලෙස 5000ක් ගෙවීමට සිදුවන්නේ කොපමණ කාලයකට පසුවද? එතකොට අපි මුලින්ම පොලිය හොයාගමු 5000යි මුළු මුදල ණයට ගත්තේ 2500යි එහෙනම් පොලියක් වෙනවා 2500යි. ඒ කියන්නේ ණයට ගත් මුදලට සමාන මුදලක් පොලිය වශයෙන් ලැබිලා තියෙනවා. එහෙනම් අපි හොයන්නේ කාලය සමීකරණය අනුව සුළු පොලිය වෙනකොට 2500යි පොලිය අනුපාතිකයේ 10යි ඊළඟ 2500 ගුණ කිරීම x වෙනවා බිඳුවකට බිඳුව කැපෙනවා සුළු වීම මෙහිමයි එන්නේ 2500 10 වරක් 25න් බෙදෙනවා 10යි 25යි වම් පැත්තට යන්නේ. ඒතර 25යි 2500 පහසුවෙන් බෙදන්න පුළුවන් නේද? 2500 කියන්නේ 25 ඒවා 100ක්. 100 බෙදීම 10යි කියන්නේ 13 වෙනි ගණන 105 බැගින් මාසික සුළුපොලි අනුපාතිකයක් යටතේ ගෙවීමේ පොරොන්දුව පිට මිනිසෙක් 5000ක් ණයට ගත්තේය. මාස 6කට පසු ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද? පොලිය හොයලා අපි එකට එකතු කරමු. ඉස්සරහම පොලිය සොයාගන්න. පොලිය අනුපාතිකයේ 5යි මුල් මුදල 5000යි ගුණ කරනවා කාලය මාස 6යි. ඒතර පොලිය අනුපාතිකයයි කාලයයි එකම විදිහට යොදලා තියෙනවා. පොලිය අනුපාතිකයේ මාසික කාලයත් මාස. බිඳු දෙකට බිඳු දෙක කැපෙනවා. ඒතර ඉතුරු වෙන්නේ 5යි 50යි 6යි ගුණ කිරීම. ඒ කියන්නේ උත්තරේ එනවා රුපියල් 1500ක්. 5 50 250යි 250 6ක් කියන්නේ 1500. එහෙමනම් මුළු මුදල වෙන්නේ මුල් මුදලට පොලි එකතු වෙන්න ඕනේ 5000 ධන 1500 රුපියල් 6. ඊළඟ ගණන වාර්ෂිකව 15%ක සුළු පොලියට ණයටගත් රුපියල් 8000ක් සඳහා වසර 3කට පසු ගෙවිය යුතු මුදල කොපමණද කියලා අහනවා. මුළු මුදල අපෙන් අහනවා. හරි ලේසි ඉස්සරලා ගන්න වගේමයි දරුවනේ 100න් 15 ගුණ කිරීම 8000 ගුණ කිරීම කාලය 3යි බිඳු දෙක කැපෙනවා 15යි 80යි 3යි ගුණ කරන්න තිබෙන්නේ ඔබට මේ ගුණ කරගන්න පුළුවන් පිළිතුර සඳහා ලැබෙන්නේ 3600යි එහෙනම් මුළු මුදල වෙන්නේ 8000යි 3600යි එකතු කරගත්තාම රුපියල් 11600ක් වෙනවා. පාලොස්වෙනි ගණන අපි තුන්වෙනි නිදසුනට හදපු පස්වෙනි නිදසුනේ ආකාරය ගණනක් බලමු 3ක මාසික සුළුපොලි අනුපාතිකයකට ලබාගත් ණය මුදලක් සඳහා ණය මුදල ගැන කියවෙන්නේ කීයක්ද කියලා කාලය දෙනවා මාස 8කට පසුව
ලැබීමට සිදු වූ මුදල ගෙවීමට සිදු වූ මුළු මුදල 3100ක් නම් ණයටගත් මුදල. දැන් එතනදී තමයි අපි මෙන්න මේ විදිහට ගන්නවා. ණයටගත් මුදල x කියලා හිතනවා. එහෙමනම් පොලිය වෙන්නේ මොකක්ද? 3100ක් මුළු මුදල ගෙවන නිසා ඒකෙන් ණය මුදල අඩු කරපුවා එතන තමයි පොලිය සඳහන් වෙන්නේ x ඇසුරෙන් 3100 ඍණ x වෙනවා. දැන් සමීකරණයට ආදේශ කරලා සුළු කර ගැනීම තමයි අපි කරන්නේ. සුළු පොලිය වෙනකොට දානවා 3100 ඍණ x පොලිය අනුපාතකයේ cn 3යි ණයටගත් මුදලත් x කාලය මාස 8යි. සුළු වෙන ආකාරය හඳුනා ගන්න. බිංදු දෙකට 8යි 100යි අපිට සරල කරගන්න පුළුවන්. 8යි 100යි සරල කරගත්තාම 4 වරක් වලින් 4 වරක් 2යි 100ට 4 වරක් 25යි කියලා අපිට සුළු කරගන්න පුළුවන්. දැන් අපි කරන්න ඕනේ හරස් ගුණිතෙන් මේ පද ටික මාරු කරගන්නවා 25 වම් පැත්තට ගිහිල්ලා 3100 ඍණ x ප්‍රකාශනය 25න් ගුණ වෙනවා 3 වරක් 2 පල්ලෙහාට යන්නේ පල්ලෙහාට ගිහින් එකකින් බෙදෙනවා. මේ බලන්න 3100 ඍණ x 25න් ගුණ වෙනවා සමාන වෙනවා බෙදීම 3 වරක් 2 සමාන වෙනවා x ට. දැන් 25න් ගුණ කරපුවම එන උත්තර තමයි තියෙන්නේ. 3100 25න් ගුණ වුණාම ගුණ කරලා බලන්න 77500යි x 25න් ගුණා 25යි x 3 වරක් 2 6යි. දැන් ඊට පස්සේ අපිට x හොයාගන්න තිබේ. නැවත අපිට හරස් ගුණිතය දීමෙන් මේ 6 අපිට ගෙනියන්න පුළුවන් මේ පැත්තට. ඒතර 6යි x බවට පත් වෙනවා. 77500 ඍණ 25යි x සමානයි 6යි x ට. දැන් x එක පැත්තක තනි කර ගැනීම සඳහා ඍණ 25යි x මම දකුණු පැත්තට ගන්නවා. ඒ අනුව 77500 සමානයි 6යි x ධන 25යි x ට. ඒ කියන්නේ 31යි x ට සමාන වෙනවා. දෙපැත්තම 31න් බෙදා ගැනීමෙන් උත්තරය ලැබෙයි රුපියල් 2500ක්. මේ තමයි 16 වෙනි ගණන බලමු. වසර දෙකක් අවසානයේ රුපියල් 5000ක් ගෙවා ණය නිදහස් වීමේ පොරොන්දුව පිට මිනිසෙක් සුළු පොලියට යම් ණය මුදලක් ලබා ගන්නා ලදී. යම් ණය මුදලක්. නමුත් මෙම ගනුදෙනුව වසර 5ක් දක්වා දීර්ඝ වීම නිසා ණය නිදහස් වීමට රුපියල් 6500ක් ගෙවීමට සිදු විය. ඉතින් අපි ප්‍රශ්න අංක 1ට මොකක්ද අහන්නේ? වසරක් සඳහා ඔහු ගෙවූ පොලිය ගණනය කරන්න. දැන් මෙවැනි ගණන් වලදී අපි තාමත් දැනුවත් භාවයක් මේ පාඩම පිළිබඳව තිබෙන්න ඕන සාදා ගැනීම සඳහා. දැන් මේ බලන්න. දැන් වසර දෙකක් අවසානයේ 5000ක් ගෙවලා ණය නිදහස් වෙන්න තමයි පොරොන්දු වෙන්නේ. අපි දන්නේ නැහැ කීයක් ණයට ගත්තද කියලා. මේ 5000ක් ගෙවලා ණය නිදහස් වෙන්න පොරොන්දු වුණා අවුරුදු දෙකක් අවසානයේ. ඉතින් මොනවා හරි කරදරයක් වෙලා වසර දෙකක් අවසානයේ ගෙවන්න බැරුව ගියා. ඊට පස්සේ කියනවා නමුත් ගනුදෙනු වසර 5ක් දක්වා, ඒ කියන්නේ තව වසර 3ක් වැඩි වුණා. නිදහස් වීම සඳහා රුපියල් 6500ක් ගෙවීමට සිදු වුණා. දැන් ඔබට තේරෙනවා මේ 6500ක් උනේ කොහොමද මේ 5000? අර අවුරුදු 3ක පොලිය. ඒ දෙක 5 දක්වා දීර්ඝ වුණා කියන්නේ කාලේ වසර 3කින් වැඩි වුණා. එහෙනම් වසර 3ක් සඳහා පොලිය වෙන්නේ මේ 6500න් 5000 අඩු කිරීමෙන් ලැබෙන මුදල. එහෙනම් අපි මුලින්ම හොයා ගන්නවා වසර 3ක් සඳහා ගෙවා ඇති පොලිය. 6500න් 5000 අඩු කරපුවම 1500යි. අවුරුදු 3කට පොලිය 1500. එහෙනම් වසරක් සඳහා ගෙවා ඇති පොලිය වෙන්නේ 1500 තුනෙන් බෙදන්න ඕන රුපියල් 5000. ඒ තමයි අංක 1 සඳහා පිළිතුර වෙන්නේ. එහෙනම් අවුරුද්දක පොලිය රුපියල් 5000ක් වෙනවා. රුපියල් 500ක් වෙනවා. අංක 2 බලන්න. ඔහු විසින් ණයට ලබාගත් මුදල කොපමණද? ණයට ලබාගත් මුදල කොපමණද? දැන් අපි ණයට ලබාගත් මුදල දන්නේ නැහැ. නමුත් අපිට මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. මේ බලන්න. වසර දෙකක් අවසානයේ රුපියල් 5000. ඊවල තමයි ණය නිදහස් වීමට පොරොන්දු වෙලා තියෙන්නේ. ඊතර වසරකට පොලිය 500 නිසා වසර දෙකක් සඳහා පොලිය වෙන්නේ මේ වසර දෙක සඳහා පොලිය වෙන්නේ 502ක්. 502ක් කියන්නේ රුපියල් 1000නේ. ඉතින් මේ 5000න් 1000 අඩු මේ 5000 දෙන්නේ 1000ත් එකතු වෙලා. එහෙනම් මේ 5000න් 1000 අඩු කර ගැනීම කළා නම් ණයටගත් මුදල හොයන්න පුළුවන්. ණයටගත් මුදල වෙන්නේ 5000යි. ඒ කියන්නේ වසර දෙකක් අවසානයේ ගෙවන්න පොරොන්දුනේ 5000යි. නැවත නැවත තේරුම් ගන්න. ඒතර වසරකට පොලිය 500යි වසර දෙකකට පොලිය 500ව දෙකක්. එහෙනම් 5000ක් ගෙවලා ණය නිදහස් වෙනකොට පොරොන්දු වුණා වසර දෙකක් අවසානයේ වසර දෙකට පොලිය වෙන්නේ 500ව දෙකක් 1000යි. එවනම් ණයට ඊළඟ අංක 3 යටතේ අපෙන් අහනවා ණය මුදල සඳහා අය කළ වාර්ෂික පොලිය අනුපාතකය කොපමණද? දැන් මේ විදිහ අපි දන්නවා මුල් කොටස ගැන බලන්න වසර දෙක ගන්න හිතන්න. ණය මුදල 4000යි පොලිය 1000යි කාලය වසර දෙකයි. ඒ සම්බන්ධතාවය ගත්තොත් පොලියට අපි 1000 ගමු
පොලි අනුපාතිකය දන්නේ නැහැ. ඒක CNX. ණය මුදල 4000යි කාලය අවුරුදු 2යි. දැන් සුළු වෙනවා 0.2 40යි 2යි 1000 පල්ලෙහාට ගේන්නේ. එතනදී 40 බිඳුවයි 10 බිඳුවයි කපන්න 100 4ෙන් බෙදන්න පුළුවන්. 100ට 4 ඒවා හරියට 25යි. එහෙනම් අවසාන උත්තරේනේ 25 බෙදීම 2. ඒ කියන්නේ 100ට 12.5. අවසාන ගැටලුව සංකේත ඇසුරෙන් පුද්ගලයෙකු R වූ වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් යටතේ P නම් ණය මුදලක් අවුරුදු T කාලයක් සඳහා ණයටගෙන ඇත. එන අහනවා මාසකදී ඔහු ගෙවිය යුතු පොලිය සඳහා ප්‍රකාශනයක් කියන්න. සමීකරණය අනුව සුළු පොලිය හොයාගන්නේ පොලි අනුපාතිකය CNR මුල් මුදල P. එතකොට මේ CNR කියන්නේ වර්ෂයක පොලියනේ. ඒතර මාසිකට නිසා ඒ වර්ෂ 1 12න් බෙදුනහම තමයි මාසික පොලි අනුපාතිකය කරගන්න පුළුවන්. හරිද? දැන් මෙතන මෙහෙමයි කතන්දරේ CNR වාර්ෂික පොලි අනුපාතිකය. අවුරුද්දක් තමයි මේ තියෙන්නේ. දැන් අවුරුද්දකට පොලිය දැන් අපි එකෙන් ගුණ කරගත්තොත් අවුරුද්දකට පොලිය එන්නේ. නමුත් අවුරුද්දකට නෙවෙයි ඕනේ මාසයකට පොලිය. එහෙනම් මාසයකට පොලිය බලන්න මොකද කරන්න ඕනේ? මේ උත්තරේ 12න් බෙදෙන්න ඕනේ. පැහැදිලිද? ආයතරයක් පොලි අනුපාතිකයේ CNR වාර්ෂික පොලි අනුපාතය. මුල් මුදල P. කාලය අපි 1යි කියලා හිතමුකෝ. ඒතකොට එහෙම සුළු කරුවොත් මේ 12 නැත්තම් එතනදී අපිට ලැබෙන්නේ වසරකට පොලිය. හැබැයි වසරක පොලිය නෙමෙයි ඕනේ මාසිකට පොලිය. එහෙනම් මාසිකට පොලිය ගන්න මොකද කරන්නේ? අවුරුද්දක පොලිය මාසික පොලිය කරන්නේ. එන එක 12න් බෙදෙන්න ඕනේ. ඒ නිසා මෙතනට අපි දානවා 12න් 1. ඒතකොට මෙතන සුළු වීම මුණාම උත්තරේ වෙන්නේ PR බෙදීම 1200. උඩින් එන්නේ R P සහ 1 ගුණ වෙනවා. ඒතර PR යටින් 100 වරක් 12 1200. අංක 2 අවුරුදු T කාලයකට ගෙවිය යුතු මුළු පොලිය I සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. අපි දන්නවා සුළු පොලිය කියන්නේ පොලි අනුපාතිකයයි මුල් මුදලයි කාලයයි ගුණ වෙන්න ඕන. පොලි අනුපාතිකයේ CNR වාර්ෂික. එතකොට මුල් මුදල P කාලය වර්ෂ T. වසර T කාලයක් අවුරුදු T කාලයක්. එහෙනම් මේක සුළු කරපුවාම එනවා PTR බෙදීම 100 කියයි. I සමානයි. පොලියට I කියලා ගන්න කියනවනේ. I සමානයි PTR බෙදීම 100 කියන උත්තරය අපිට ලබා ගන්න පුළුවන්. අවසාන ගණන අගයන් දීලා මේ සමීකරණයට ආදේශ කරගන්න තියෙනවා. I සමානයි PTR බෙදීම 100 සූත්‍රයට යන්න පුළුවන්. P කියන්නේ 4000යි. ඒ කියන්නේ P කියන්නේ මුල් මුදල. T කියන්නේ කාලය අවුරුදු 5යි. R කියන්නේ පොලි අනුපාතිකයේ 108යි. යටින් 100 තියෙනවා. සුළු වෙද්දී 0.2 කැපිලා අවසාන උත්තරේ එන්නේ මෙතන 0.2 කැපෙනවා. 40යි 5යි 8යි ගුණ වෙනවා. ඒ කියන්නේ පොලිය වෙනවා රුපියල් 1600. දැන් මෙන්න මේ සමීකරණ I සමානයි PTR බෙදීම 100ම තමයි අපි අර සමීකරණයක් විදිහට වාක්‍යයක් වශයෙන් දුන්නේ. දැන් මේකට අපි කියනවා සාමාන්‍ය සුළු පොලි සමීකරණය කියලා. ඒ වගේම වැල් පොලි වලට සමීකරණයක් තිබෙනවා. ඉතින් මේ සමීකරණය යොදාගෙන ගණන් හදන්නත් පුළුවන්. නමුත් ඔබට වඩා පහසුයි මම පෙර පරිසඳහන් කළ විදිහට
සියලු වීඩියෝ නැරඹීම සඳහා WinMaths with Terence Piris YouTube channel එකට හෝ Frank Terence FB පිටුවට පිවිසෙන්න. ඔබගේ කාරුණික යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ මගින් පළ කෙරෙන පාඩම් ඔබට ප්‍රයෝජනවත් යයි සිතේ නම් යහළුවන් අතර ෂෙයා කරන්න. එසේම අපගේ මෙම YouTube channel එක subscribe කොට ඉදිරි පාඩම් පිළිබඳ පහසුවෙන් දැනුවත් විය හැක. ඔබ සැමට ස්තුතියි.